හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි දුවේ පුතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ යටතේ අපි කතා කරන්නේ විශේෂයෙන්ම ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ගැටලු ආකාරයෙන් දුවල පුතාලට ඉදිරිපත් කරලා ඒවට විසඳුම් සොයන ආකාරය සහ ඒ පරීක්ෂණ සිදු කරන ආකාරය පිළිබඳව පුතේ දැනුවත් කරන්න දුවල පුතාලව. මොකද අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පුතේ විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ වලින් අපි දන්නවා බහුවර්ණ මාදිලී ප්‍රශ්න වලට ව්‍යුහගත මාදිලී ප්‍රශ්න වලට වගේම රචනා මාදිලී ප්‍රශ්න වලට දුවලට බොහෝ රුකුලක් දුවල පුතාලට බොහෝ උදව්වක් වෙනවා මේ ටික අපි කරන එක නිසා අපි සෑම ඒකකයක් අවසානයේදී පුතේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න දුවල පුතාලට සමාලෝචන ප්‍රශ්න යටතේම පුතේ අපි දෙවන කොටසක් විදිහට දුවල පුතාලට අපි මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා ප්‍රශ්න දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා විශේෂයෙන්ම බොහෝ දරුවෝ පුරුදුලා ඉන්නේ විභාගයේ අවසන් වෙලා තමයි මේ ප්‍රායෝගික පරීක්ෂණ තියෙන්නේ මාසයක් විතර ගියාට පස්සේ. නමුත් අපි දන්නවා මේවා පාසල් වල අනිවාර්යයෙන්ම මේ විෂය නිර්දේශය ආවරණය කරනකොට පාසල් වල ප්‍රායෝගික පරීක්ෂණ කරගෙන යනවා. පෞද්ගලික කාලේ රටේ තිබුණු වාතාවරණයත් එක්ක ලෙඩ රෝග නේද? කොරෝනා වසංගතය වගේ හේතුත් එක්ක මේවා පාසල් වහලා තියන්න සිද්ධ වුණා. ඉතින් මේවා ගොඩාක් දරුවන්ට මේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරගන්න බැරි වුණා. පාසල් වල මේවා කරනවා. නමුත් සමහර දරුවෝ උසස් පෙළ ආසන්න වෙන දරුවෝ උසස් පෙළ විභාගයට ආසන්න කාලෙනකොට පාසල් යෑම පාසල් යන්නේ නැතුව මේ පාඩම් කරන වැඩ කටයුතු ඒ අධ්‍යයන කටයුතු සිදු කරන නිසා උන්ට මේ මගහැරෙනවා මේ කොටස්. ඉතින් ඒක නිසා ඇත්තටම මේක පුතේ මුල ඉඳන්ම කරගෙන යන්න ඕන එකක්. පාඩනුත් එක්කම මේ ප්‍රායෝගික පරීක්ෂණ ටිකත් මුල ඉඳන්ම කරන් යන ඕන දෙයක්. ඉතින් ඒක නිසා විශේෂයෙන් මීට අදාළ මේ අනිවාර්යෙන් මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණු පිළිබඳ දුවල පුතාලගෙන් විමසනවා. මේ ක්‍රමවේද පිළිබඳව එහිදී භාවිතා කරන උපකරණ, ඒ උපකරණ ක්‍රියා කරන ආකාරය පිළිබඳවත් අපිට කතා කරන්න තියෙනවා. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි වැඩි කාල වේලාවක් ගන්න නැතුව කෙලින්ම යනවා ප්‍රශ්න අංක 9ට. ඇසිටික් අම්ලයේ පැසවීම මගින් මේ විනාකිර නිෂ්පාදනය සිදු කරන ආකාරයයි පැහැදිලි කරන්න යන්නේ. අපි දන්නවා තවත් ආහාර පරිරක්ෂණ ක්‍රමවේදයක් විදිහට මේ පැසවීමේ ක්‍රියාවලිය සිදු වෙන පුතේ. ඇසිට බැක්ටර් මගින් මේ ඇසිටික් අම්ල පැසවීම මගින් විනාකිර නිෂ්පාදනය සිදු කරන ආකාරය දුවේ පුතේ අපි දුවල පුතාලත් එක්ක කතා කරන්න යන්නේ. අපි කෙලින්ම වැඩේට යමු. රයිට් පුතේ, එතකොට අපි දන්නවා මේ විනාකිර නිෂ්පාදනය අපි දන්නවා විශේෂයෙන්ම ඇසිටික් ඇසිටෝබැක්ටර් මගින් අපි දන්නවා ඇසිටික් අම්ලයේ නිෂ්පාදනය මගින් පුතේ මේ විශේෂයෙන්ම පැසවීමේ ක්‍රියාවලිය ඇසිටික් අම්ල පැසවීම මගින් තමයි දුවේ පුතේ අපි දන්නවා මෙතන විනාකිර නිෂ්පාදන ක්‍රියාවලිය තියෙන්නේ. අපි දන්නවා CH3COOH විදිහට ඇසිටික් අම්ලය කරන්නේ. ඇසිටික් අම්ල නිෂ්පාදනයයි විශේෂයෙන්ම සිදු වෙන්නේ පුතේ ඇසිටික් අම්ලය මගින් අපි කියනවා ඇසිටෝබැක්ටර් මගින් ඇසිටික් අම්ල පැසවීම මගින් තමයි පුතේ විශේෂයෙන්ම විනාකිර නිෂ්පාදනය සිදු වෙන්නේ. රයිට්, අපි හරි බලමු පුතේ. විශේෂයෙන්ම රයිට් මෙතනදී ඊස්ට් නැත්තම් සැකරොමයිසිස් සර්විසස් මගින් පුතේ මේ ඇසිටික් අම්ල බැක්ටීරියා තමයි පුතේ මේ ක්‍රියාවලියට දායක වෙන්නේ. මෙතන මේ ඔයගොල්ලන්ට පෙන්වුම් කරලා තියෙන පුතේ මම මේක කියන්නම් සැකරොමයිසිස් සර්විසස් කියන්නේ සර්විසයා ඊස්ට් විශේෂයක් නැත්තම් දිලීර විශේෂයක් පුතේ මෙතන. රයිට්, මෙතන අපි දන්නවා ඇල්කොහොලික් ෆර්මන්ටේෂන් එකක් මධ්‍යසාර පැසවීමේ ක්‍රියාවලියක් පෙන්වුම් කරලා තියෙනවා පුතේ. මෙතනින් මේ බනානා එකක් තියෙනවා. රයිට්, ඊට පස්සේ ඇසිටික් අම්ල බැක්ටීරියා මේ තියෙන පුතේ මෙතන පෙන්වුම් කරලා තියෙන ඇසිටික් අම්ල බැක්ටීරියා පුතේ. ඇසිටික් අම්ල බැක්ටීරියා පුතේ මෙතන මේ පෙන්වුම් කරලා තියෙන්නේ. ඒකෙදි අපි දන්නවා මේ නිර්මාණය වෙනවා ඇසිටික් ඇසිඩ් නිර්මාණය පුතේ. ඇසිටික් ඇසිඩ් මගින් පුතේ මෙතන මෙන්න තියෙනවා පුතේ වින්ජ විනාකිර නිෂ්පාදනය කරලා තියෙන ආකාරයක් පුතේ පෙන්වුම් කරන්නේ. මෙතන මේ වයින් නිෂ්පාදනය. මෙතන අපි දන්නවා මධ්‍යසාර මේ පැසවීම මගින් මෙතන මේ වයින් නිෂ්පාදනයක් පෙන්වලා තියෙනවා දරුවනේ. අවසන් නිෂ්පාදනයේ විශේෂයෙන්ම ප්‍රොෆයිල් ඔෆ් ෆයිනල් ප්‍රොඩක්ට්, ෆිසිකල් ඒ වගේම කෙමිකල්, මිනරල් කම්පවුන්ඩ් එකක්, ඊට පස්සේ වොලටයිල් කම්පවුන්ඩ් එකක් කම්පවුන්ඩ්ස් විදිහට හැදෙනවා. රයිට්, ඉතින් අපි විශේෂයෙන්ම කතා කරන්න යන්නේ මෙතනදී මේ ඇසිටික් අම්ල පැසවීම මගින් විනාකිර නිෂ්පාදනය සිදු කරන ආකාරය. ඒක මෙතන මේ එතනෝල් කියලා පෙන්නලා තියෙනවා පුතේ. අපි දන්නවා එතනෝල් කියනකොට කියනකොට අපි දන්නවා පුතේ එතනෝල් කියලා කියනකොට අපි ඒක කලිනුත් සිද්ධාන්ත පාඩම් වල කියලා දීලා තියෙනවා. විශේෂයෙන් ඒක පොඩ්ඩක් දුවල පුතාලට මතක් කරලා දෙන්න ඕනේ. මේ එත් මෙත් ප්‍රොෆ් බියුට් පෙන්ට් හෙක්ස් හෙප්ට් කියලා කියන්නේ ඒ කාබන් පරමාණු සංඛ්‍යාව අනුව තමයි පුතේ නාමකරණය කරන්නේ. අපි දැන් රසායන විද්‍යාවේදී දේවල් ඉගෙන ගන්නවා IUPAC නාමකරණය කියලා. දුවල පුතාලට මේ රසායන විද්‍යාව කොටස් අපි දන්නවා SFT වල තාක්ෂණ වේද සඳහා විද්‍යා විෂයන් වලදී කොටස් අපිට කතා කරනවා පුතේ. ඒක නිසා මතක තියාගන්න මේ ඒකෙදි විශේෂයෙන්ම මේ IUPAC නාමකරණය රයිට් අන්තර්ජාතික සුද්ධ ව්‍යාහාරික රසායන විද්‍යාඥයගේ සංගමයේ විසින් ඒ නාමකරණය පිළිවෙලකට ඉදිරිපත් කරලා තියෙනවා අපි තේ ලතින් නම් විදියට තමයි ලතින් ජාතික විද්‍යාඥයන් තමයි බොහෝ විට මේ දේවල් හොයාගෙන තියෙන්නේ. එතකොට මේ විශේෂයෙන්ම එතනෝල් මෙතනෝල් ඒ කියලා පුතේ අපි දන්නවා දැන් එතිල් මධ්‍යසාර මෙතිල් මධ්‍යසාර ඒ තමයි නේද එත් මෙත්
ප්‍රොප් බියුට්ෆේන් කියන්නේ මේ කාබන් පරමාණු සංඛ්‍යාව අනුව. එතනෝල් කියනකොට මතක තියාගන්න පුතේ එතනෝල් කියද්දී එතන right එතනෝල් කියනකොට කියද්දී එතන කියද්දී වෙන කාබන් පරමාණු සංඛ්‍යාව 2යි. මෙතනෝල් කියනකොට මෙතනෝල් ලෝල් නෙමෙයි මෙතනෝල් නේ. මෙතනෝල් කියනකොට පුතේ කාබන් පරමාණු සංඛ්‍යාව මෙතනනේ 1යි. මෙතනෝල් කියනකොට 1යි. හරි. එතකොට එතනෝල් කියද්දි කාබන් පරමාණු සංඛ්‍යාව 2ක් තියෙනවා. එතන කියනකොට අපි එතන කියලා. එතකොට මෙතන මේ කාබන් පරමාණු සංඛ්‍යාව 2ක් විදිහටයි තියෙන්නේ පුතේ. හරිද? එතනෝල් කියද්දි කාබන් පරමාණු සංඛ්‍යාව 2ක්. එතනෝල් කියද්දි එතන කියලා මතක තියාගත්තා නම් ඒක පැටලෙන්නේ අමතක වෙන්නේ නැහැ. මෙතනෝල් කියද්දි මෙතන කියනකොට කාබන් පරමාණු සංඛ්‍යාව 1යි එතකොට. right කාබන් පරමාණු සංඛ්‍යාව 1ක් එන්නේ. right හරි. අපි තොරි දිරිදි සාකච්ඡා කරමු. right ඒකට සම්බන්ධයෙන්. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ කාබන් පරමාණු සංඛ්‍යාව අනුව වර්ගීකරණය කරන විදිහ නැත්නම් නාමකරණය සිදු කරන ආකාරය මතක තියාගන්න. right. එතකොට මෙතනත් බලමු මේ විඤ්ඤ එකක් විනාශක නිෂ්පාදනය සම්බන්ධයෙන් මෙතන raw material පුතේ. එතකොට මෙතන මේ අමුද්‍රව්‍ය පුතේ යොදා ගන්න අමුද්‍රව්‍ය සම්බන්ධව තියෙන පුතේ. right එතකොට මෙතන upstream processing එකක් තියෙනවා alcoholic stroke එකක්. right ඊට පස්සේ අපි දන්නවා acidification එකක් පුතේ start of fermentation එකයි fermentation කියන්නේ මේ පැසීමේ ක්‍රියාවලිය පුතේ. downstream processing එකක් තියෙනවා පුතේ මේකේ මේ විඤ්ඤ නිෂ්පාදනය වෙනවා sedimentation classification pasteurization filtration additional of sulfur dioxide. හරි මේ ක්‍රියාවලිය තියෙන පුතේ මේ raw material වලින් අමුද්‍රව්‍ය යොදාගෙන අවසානයේ මේ විඤ්ඤ නැත්නම් විනාශක නිෂ්පාදනය දක්වා සිදු කරන ක්‍රියාවලිය acidifying හරි next ඊළඟ cycle එකට එකතු වෙන විදිහ alcoholic stroke එකක් හැදෙන්න පුතේ. ඒක තමයි acidification වෙන්නේ. අපි දන්නවා acidification මගින් මෙතනදී ඊට පස්සේ විඤ්ඤ නිෂ්පාදනය සිදු වෙන ආකාරය මෙතනත් එක පෙන්වුම් කරලා තියෙනවා. හරි. right අපි යමු හැඳින්වීමට. හරි. පිෂ්ඨය සහ සීනිමය ද්‍රව්‍ය. පිෂ්ඨය starch නේද පුතේ? පිෂ්ඨය අපි දන්නවා starch. ශාකවල පිෂ්ඨය විදිහට තමයි අපි දන්නවා ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වෙන පුතේ photosynthesis වෙනවා පුතේ. අපි දන්නවා ශාක ජලය සහ කාබන් ඩයොක්සයිඩ් යොදාගෙන පුතේ කාබන් ඩයොක්සයිඩ් සූර්ය ශක්තිය සූර්යාගේ සතු තාප ශක්තිය රසායනික ශක්තිය බවට තැන්පත් කරලා දෙනවා නේද පුතේ? හදනවා C6යි H12යි O6යි නේද? C6 H12 O6 O2 සමස්ත මේ අපි දන්නවා මේ ජීවීන්ගේ ශ්වසනය සඳහා නේද පුතේ මේ ශාක නිපදවන ඔක්සිජන් වායු ගෝලයට එකතු කිරීමක් කරනවා ශාක වගේ නේද පුතේ? අපි දන්නවා ශාක කාබන් ඩයොක්සයිඩ් සහ ජලය මගින් හරිතලව තුල මේක සිද්ධ වෙන්නේ. අපි දන්නවා ශාක පත්‍රවල තියෙනවා හරිතලව. මේ හරිතලව ඇතුලේ තියෙනවා පංජර කණිකා අන්තර් පංජර සූත්‍රිකා මගින් සම්බන්ධ වෙන තෛලක වේල මඩල් සහිත මේ පංජර කණිකා තුල අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා වැදගත් වෙන වර්ණක තියෙනවා පුතේ. ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B, ක්ලෝරොෆිල් C, සැන්තොබීන් වර්ණක, ෆයිකොබ්‍රීන් වර්ණක තියෙන මේ වර්ණක මගින් පුතේ අපි දන්නවා මේ හරිත ශාක තුල තමයි මේ ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ. කොළ පාට ශාක පත්‍ර සහිත හරිත ශාක තුල පුතේ මේ ශාක පත්‍ර තුල අපි දන්නවා ශාක සෛල තියෙනවා. ශාක සෛලයක් ඇතුලේ තමයි පුතේ මේ හරිතලවය කියන දිට්ඨ පටල මේ ඉන්ද්‍රිකාව තියෙන්නේ. මේ ඉන්ද්‍රිකා ඇතුලේ තමයි පුතේ තෛලකොයිඩ මඩල් එකිනෙක සම්බන්ධ කරමින් අන්තර් පංජර කණිකා සූස්තර. ඉතින් ඔයගොල්ලන්ට SFT වලට මේ ශාක ගැන කතා කරනකොට විශේෂයෙන්ම ශාක සෛල සත්තු සෛල ගැන කතා කරන්නේ මෙතන අපි රූපය ඇඳලා ඒව පෙන්වන්න යන්නේ මේ අපිට ඒ ටික කරන්න තියෙන SFT වල කරන්න තියෙන දේ විශේෂයෙන් දැන ගැනීම පිණිස ඒ ටික කතා කරන්න කියන්න ඕනේ ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරද්දී. ඉතින් අපි දන්නවා මේ ශාක නිෂ්පාදනය කරන මේ ග්ලූකෝස් අපි දන්නවා ස්ටාර්ච් විදියට පිෂ්ඨයේ විදියට ශාක තුළ විවිධාකාරයට ගබඩා කිරීමක් සිදු වෙනවා. ඉතින් ස්ටාර්ච් විදියට මේ පිෂ්ඨය සහ සීනිමය ද්‍රව්‍ය තමයි පුතේ අපි මධ්‍යසාර පැසීමට භාජනය කරන්නේ. මොන පැසීමට පුතේ? මධ්‍යසාර පැසීමට භාජනය කර මධ්‍යසාර නිපදවා. ඉස්සෙල්ලාම මධ්‍යසාර හදන්නේ පුතේ. right මධ්‍යසාරයි නිපදවන්නේ. මධ්‍යසාර නිපදවා ඒවා තවදුරටත් පැසවීමෙන් නිෂ්පාදනය කරන විනාකිරි ආහාර කර්මාන්තයේදී කුළු බඩුවක් වගේම පරිරක්ෂකයන් ලෙසත් යොදා ගන්නවා. ඔබට මතක ඇති අපි දැන් කලින් ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ගැටලු වලදී කතා කරා පුතේ. අපි කතා කරා මොනවද? මාළු ජාඩි දැමීම. මාළු ජාඩි දැමීමේදී ඔබට මතක ඇති අපි විශේෂයෙන්ම ඒ සඳහා සකස් කරගත්තේ මොනවද? ලුණු ගොරකා බ්ලෙන්ඩ් කරලා ගත්ත එකක් තමයි මුලින්ම අපි භාජනයේ පතුලේ තවරලා
ඒ මත මාළු තට්ටුවක් ඊළඟට අර අපි ඒ තට්ටුවක් විදිහට තමයි සකස් කරගත්තේ. ඉතින් එතනදී අපි විශේෂයෙන්ම කිව්වා මේ වෙනුවට පරිරක්ෂකයක් විදිහට මේ විශේෂයෙන්ම ලුණු සහ අපි කිව්වේ මොනවද මේ ගොරක වෙනුවට අපිට මේකෙදි විනාකිරි භාවිතා කරන්නත් පුළුවන්. කිව්වා පරිරක්ෂකයක් විදිහට විනාකිරි යොදා ගන්නවා. දැන් සිංහල අලුත් අවුරුදු කාලෙට මේ අපේ ගැමි කෑමක් තමයි අච්චාරු හදනවානේ. ඉතින් මේ අච්චාරු හදනකොට අනිවාර්යයෙන්ම විනාකිරි අවශ්‍ය වෙනවානේ. විනාකිරි යොදා ගන්නවා. ඉතින් මේ අපි ආම්ලික ද්‍රව්‍යයක් විදිහටත් විනාකිරි යොදා ගන්නවා. සමහර ආහාර වර්ග හදනකොට නිතරම මේ විනාකිරි එකතු කරනවා. රයිට්? ආහාර පරිරක්ෂණය කරන්න වගේම සමහර කෑම ಜಾති හදනකොටත් මේ විනාකිරි යොදා ගන්නවා. ඇඹුල් වෙනුවට ගොරක දෙහි වෙනුවට විනාකිරි යොදා ගන්නවා. ඒක රසවත් කරන්න. ඒ කියන්නේ ඇඹුල් ගතිය වැඩිපුර එකතු කරන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට එකතු කරලා ඒ ඇඹුල් රස ඒ ගතිය ලබා ගන්න. මොකද්ද? විනාකිරි කියන්නේ ඇසිටික් ආම්ලය. CH3COOH. ඇසිටික් ආම්ලය විනාකිරි. රයිට්? අපි දන්නවා කවුද? CH3COOH. ඇසිටික් ආම්ලය. හරි? ඇසිටික් ආම්ලය මෙයාට කියන්නේ ඇසිටික් ආම්ලය විනාකිරි. හරි? ඇසිටික් ආම්ල පැසවීම ක්‍රියාවලිය. එතකොට එහෙනම් පිෂ්ඨය සහ සීනිමය ද්‍රව්‍ය පුතේ පිෂ්ඨය සහ සීනිමය ද්‍රව්‍ය නේද? විශේෂයෙන් අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් උපස්තර කියනවා. පිෂ්ඨයනේ සරල සීනි. සරල සීනි කියලා කියන්නේ අපි සරල සීනි සැකරොමයිසිස් මගින් පැසවීම මගින් අපි දන්නවා මධ්‍යසාර නිෂ්පාදනය කරනවානේ. එතකොට එතනෝල් මේ පිෂ්ඨය සහ සීනිමය ද්‍රව්‍ය මධ්‍යසාර පැසවීමට භාජනය කළා තමයි පුතේ මධ්‍යසාර නිපදවා ගන්න. ඊට පස්සේ ඒවා තවදුරටත් පැසවීමෙන් මේ මධ්‍යසාර මේ තවදුරටත් පැසවීමෙන් නිස්පාදනය කරන විනාකිරි ආහාර කර්මාන්තයේදී කුළු බඩුවක් වගේම පරිරක්ෂකයක් විදියට භාවිතා කරන එක මතක තියාගන්න. විශේෂයෙන්ම ආහාරවල ශුද්ධ ජීවීන් වර්ධනය නිෂේධනය කිරීමට වගේම ඉන්ද්‍රිය ගෝචර ලක්ෂණ ඇති කිරීමට මේක වැදගත් වෙනවා. ඇයි මේකේ pH අගේ අඩුයි. මේ අම්ලයක්නේ ඇසිටික් අම්ලය. එතකොට මේ pH අගේ අඩුයි. pH අගේ අඩුයි අයන්නෙන් අයන්න මතක තියාගන්න අපි කියන්නේ ආම්ලිකයි කියලා. පොඩි දවස්වල ඉඳන් අඩුයි නම් pH අගේ අපි මතක තියාගන්න අයන්නෙන් අයන්න මතක තියාගන්න කියලා ලේසියට. ඒ කියන්නේ අයන්නෙන් අඩුයි මතක තියාගන්න. pH අගේ අඩුයි කියන්නේ මාධ්‍ය ආම්ලිකයි. එතකොට මාධ්‍ය ආම්ලික තත්ත්වයටදී අපි දන්නවා බොහෝ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිෂේධනය වෙනවා ආම්ලික මාධ්‍යදී. 4.5ට වඩා වැඩි වෙනකොට තමයි මේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන්න පටන් ගන්න. හැබැයි සමහර ඊස්ට් විශේෂ සමහර දිලීර විශේෂ ඉන්නවා පුතේ මේ ආම්ලික පහළ ආම්ලික තත්ත්වයන්ෙදී ඒ කියන්නේ අඩු pH අගයන්ගේ ක්‍රියාත්මකකට කවුද දිලීර වර්ග ඉන්නවා පුස් වර්ග ඉන්නවා. අපි දන්නවා මේ ආම්ලික ආහාර මතත් අපි නිතරම කියන කතාවක් තමයි පුස් වර්ග වර්ධනය වීමට ඉඩකඩ තියෙනවා. ඇතැම් දිලීර වර්ග ෆංගස් වර්ග ඉන්නවා ආම්ලික මාධ්‍යයේදී මේ ආහාර මත වර්ධනය වෙනවා. රයිට්? හරි. නමුත් බොහෝමයක් බැක්ටීරියා ක්‍රියාකාරීත්වයේ පහළ pH අගයන්හිදී අඩු pH අගයන්හිදී කියන ආම්ලික මාධ්‍යයේදී නිෂේධනය කිරීමට හේතු වෙනවා මේ අම්ලය. එහෙනම් ආහාරවල ශුද්ධ ජීවීන්ගේ වර්ධනය නිෂේධනය කිරීමට වගේම ඉන්ද්‍රිය ගෝචර ලක්ෂණ ඇති කිරීමටත් උපකාරී වෙනවා. කියන්නේ රසය, පැහැය, නැත්නම් අපි කියනවා මේ පෙනුම, වර්ණය නේද පුතේ? ඒ වගේම ටෙක්ස්ට් එක නැත්නම් වයනය වැනි මේ අපේ පංචේන්ද්‍රයන් මගින් අපි හඳුනා ගන්නා ලක්ෂණවල වෙනස්කම් ඇති කරන්න, ඒකේ ස්වාද පැතිකඩ වෙනස් කරන්න වැදගත් වෙනවා පුතේ මේ ව්‍යංජන නැත්නම් විනාකිරි වැදගත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම අච්චාරු නිෂ්පාදනයේදී මේ අපි සිංහල අවුරුදු කාලෙට ප්‍රධාන වශයෙන් විනාකිරි භාවිතා කරනවා. හරි. පොල් විනාකිරි කියලා මොබ ඇතුලේ තියෙන්නේ. පොල් වතුර යොදාගෙන නිෂ්පාදනය කරන විනාකිරි. හරි. එහෙනම් අපි දන්නවා හැඳින්වීම කරා මේ කරුණු ටික කතා කරා. අපි ඉදිරියට යන්න දරුවෝ. right CH3COOH ඇසිටික් ආම්ලය. හරි. මේ තියෙන්නේ CH3COOH සමීකරණේ තියෙනවා. හරි. නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. මූල ධර්මයට යන්න. ඇසිටික් අම්ලය ඇසිටික් අම්ල පැසවීමෙන් ඇති වූ මධ්‍යසාර මත right. හරි පුතේ. ඇසිටික් අම්ල පැසවීමෙන් ඇති වූ මධ්‍යසාර මත කවුද පුතේ? ඇසටෝබැක්ටර් බැක්ටීරියාව ක්‍රියා කිරීමෙන් තමයි විනාකිරි හදන්නේ. කොහොමද පුතේ විනාකිරි හදන්නේ? ඇසිටික් අම්ල පැසවීමෙන් හැදෙන කවුද පුතේ? මධ්‍යසාර මත ඇසටෝබැක්ටර් කියන බැක්ටීරියාව බැක්ටීරියාව ක්‍රියාත්මක වීමෙන් තමයි අපි දැන් දන්නවා විනාකිරි හදන්නේ. හරි. බලන්න ආදරණීය දූල පුතේ කවුද? දුක මේකට කියන්නේ ඇසිටික් අම්ල පැසවීමෙන් ඇති වූ මධ්‍යසාර මත ඇසටෝබැක්ටර් බැක්ටීරියා ක්‍රියා කිරීම නිසා විනාකිරි සෑදේ. එහෙනම් විනාකිරි කියන්නේ නේද? අපි දන්නවා විනාකිරි කියන්නේ එතකොට යාගේ pH අගේ අඩුයිනේ. pH අඩේ අඩුයිනේ. ඒ කියන්නේ ආම්ලිකයිනේ. අයන්නෙන් අයන්නනේ. එහෙනම්
pH යගේ අඩු බැවින් අහිතකර ශුද්ධ ජීවි වර්ධනයට මොකද කරන්නේ? බාධා ඇතිවීමෙන් තමයි ආහාරය පරිරක්ෂණය කරන්නේ. ඒකයි මේ අච්චාරු නිෂ්පාදනයට මෙයා යොදාගන්නේ. විවිධ ආහාර පරිරක්ෂණය සඳහා විනාකිරි යොදාගන්නේ ඒකයි. එයාගේ pH යගේ අඩුයිනි පුතේ. මේ බලනකෝ ඇසිටික් අම්ලය pH ඊට අමතරව මෙයාගෙන් හදනවා CO2 O2 H2 CO2 H2 හරි හරි එතකොට එහෙනම් pH යගේ අඩු නිසා තමයි අහිතකර ශුද්ධ ජීවි වර්ධනයට බාධා වීමෙන් ආහාරයේ පරිරක්ෂණය වෙන්නේ. මේ බලන්න ග්ලූකෝස් හරි ග්ලූකෝස් ethanol plus CO2 ethanol plus CO2 ethanol අන්න බලන්නකෝ එතකොට මධ්‍යසාර මත මේ ඇසිටික් අම්ල පැසවීමෙන් ඇති වූ මධ්‍යසාර මත මේ බලන්නකෝ මධ්‍යසාර මත ethanol plus මේ බලන්නකෝ CO2 මධ්‍යසාර මත තමයි පුතේ කවුද ඇසොටෝබැක්ටර් ක්‍රියාත්මක වීමෙන් විනාකිරි නිෂ්පාදනය වෙනවා ඇසොටෝබැක්ටර් ක්‍රියාත්මක වීමෙන් විනාකිරි නිෂ්පාදනය වෙනවා රයිට් හරි අපි යන් ඉදිරියට අපි අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය වලට යම් පුතේ අන්න පොල් වතුර හෝ මීරා නේ අප කොච්චරද ලීටර 6ක් පමණ තෙලිජ්ජ මීරා කියලා කියන්නේ අපි පොල් වතුර හෝ මීරා රයිට් රා නිෂ්පාදනය නේ මේ රා නිෂ්පාදනය කරනවානේ දකුණු පළාත ආශ්‍රිත ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ පොල් ගස් මැදීමෙන් තෙලිජ්ජ කියලා මොනවද පුතේ ගන්නෙ ෆ්ලෝයම යුෂේ නේ මල නේද අපි විශේෂයෙන්ම රබර් කිරිගා කියලා ගන්න ඒ ගස් ශාකයේ ෆ්ලෝයම යුෂේ එතකොට තෙලිජ්ජ කියලා ගන්නේ නැත්නම් රා මැදීම කියලා කියන්නේ පොල් රා ඒ කිතුල් රා කියලා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ගැන අපි අහලා තියෙනවා පොල් ආශ්‍රිත මේ පොල් රා ආශ්‍රිත නිෂ්පාදන ගැන අපි අහලා තියෙනවා පොල් පැණි හකුරු ඉතින් ඒ වගේම මේ ඒ වගේම විනාකිර නිෂ්පාදනය සඳහා පොල් වතුර හෝ මීරා ලීටර 6ක් පමණ අවශ්‍ය වෙනවා රයිට් එතකොට හරි බලමු अंक 1 පොල් වතුර හෝ මීරා ලීටර 6ක් පමණ අවශ්‍ය වෙනවා 2 සීනි ග්‍රෑම් 250ක් පමණ 3 වියලි ඊස්ට් බේකරි ඊස්ට් බේකරි වල මේ පාන් නිෂ්පාදනයේදී මේක ඇසෙප්ටි වලට ගන්න හින්දා අපි මෙතන කතා කරන්නේ අර පාන් පිපීමේ ක්‍රියාවලිය සඳහා ඊස්ට් යොදා ගන්නවානේ පොඩි චූටි ඇට පොඩි අර සව් ඇට වලටත් වඩා කුඩා ප්‍රමාණයේ ඇට විදියට දැකලා තියෙන්නේ ඊස්ට් එනවා බේකරි නිෂ්පාදන වල බේකරි ඊස්ට් කියලා අපි කියන්නේ පාන් නිෂ්පාදනයේදී මේ ඊස්ට් යොදා ගන්නවා මේක ඇසෙප්ටි වලට ඔයගොල්ලන්ට මේක විස්තරාත්මකව කතා කරනවා ඊස්ට් හරි එතකොට වියලි ඊස්ට් බේකරි ඊස්ට් ඇයි කවුද මේ සැකරොමයිසිස් මේ පැසීමේ ක්‍රියාවලියට යොදා ගන්න එයා තමයි පැසීමේ ක්‍රියාව සිදු කරන්නේ කාබෝහයිඩ්‍රේට් උපස්තර මත නේද මේ මත ක්‍රියාත්මක වෙන කවුද ඊස්ට් හරි වියලි ඊස්ට් සැකරොමයිසිස් කියන්නේ මෙයාට හරි වියලි ඊස්ට් බේකරි ඊස්ට් මේස හැඳි භාගයක් බේකරි ඊස්ට් කොච්චරද මේස හැඳි භාගයක් පමණ 4 මීරා හෝ පොල් වතුර උතුරවා ගැනීමට මල නොබදින වානේ සාස්පානක් ලීටර 2කට වඩා වැඩි ප්‍රමාණයක් අල්ලන මේක අපිට මීරා එහෙම නැත්නම් පොල් වතුර උතුරවලා ගන්න ඕනේ පුතේ උතුරවා ගැනීමට මල නොබදින වානේ සාස්පානක් ලීටර 2කට වැඩි සාස්පානක් අවශ්‍යයි විශේෂයෙන් මෙසෙප්ටි වලට කතා කරනවා බියර් නිෂ්පාදනය තැඹිලි වයින් නිෂ්පාදනය ඉතින් ඒවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේ නිෂ්පාදන කටයුතු සිදු කරන ආකාරයනේ හරි මධ්‍යසාර නිෂ්පාදනය ගැනත් කතා කරනවා මධ්‍යසාර නිෂ්පාදනය ගැන ඉගෙනගෙන තියෙන දරුවෝ දන්නවා මේ ක්‍රියාවලිය මීරා හෝ පොල් වතුර උතුරවා ගැනීමට මල නොබදින වානේ සාස්පානක් ලීටර 2කට වැඩි වෙන්න ඕනේ යාගේ ප්‍රමාණය හරි රයිට් ඉදිරියට යමු 5 මේවා අපිට අවශ්‍ය දේවල් මැන ගැනීම සඳහා මිනුම් සරාවක් අවශ්‍ය වෙනවා පුතේ මෙසරින් සිලින්ඩර් එකක් මිනුම් සරාවක් අවශ්‍ය වෙන මේවා රත් කිරීමට ගෑස් ලිපක් ඕනේ පෙරා ගැනීමට සිහින් දැල් සහිත පෙරණයක් අපිට උෂ්ණත්වය සටහන් කර ගැනීමට අවශ්‍ය වෙනවා උෂ්ණත්වමානයක් මේවා ඒ වගේම ලී හැන්දක් අවශ්‍ය වෙනවා මිනුම් සරාවක් ගෑස් ලිපක් සිහින් දැල් සහිත පෙරණයක් උෂ්ණත්වමානයක් තර්මෝමීටර් එකක් සහ ලී හැන්දක් 11 පියන සහිත ප්ලාස්ටික් බඳුන් දෙකක් ලීටර් 2.5ක් විතර ප්‍රමාණය 12 සිහින් දැල් හරි කුඩා සිදුරු සහිත රෙදි කඩක් අපි අර විසිතුරු මස්සෙ ටැංකිය වාතනය කරන්න ගන්න කුඩා වාතන පොම්පයක් නැත්නම් ඔක්සිජන් මෝටර එකක් බෝතල් හා මූඩි අවශ්‍යයි මේවා
පුරවන්න. පරණ වූ ස්වභාවික පොල් විනාකිරිය අවශ්‍යයි මුහුමක් විදියට එකතු කරන්න. අර ඇසොටෝබැක්ටර් සඳහා නේද? මේ මුහුමක් විදියට එකතු කරන්න පරණ වූ ස්වභාවික පොල් විනාකිරි මුහුමක් විදියට අවශ්‍යයි. ලීටර 4ක් පමණ ධාරිතාවයක් සහිත ප්ලාස්ටික් බඳුනක් බැලන්ස් එකක් තුලාවක්. ක්‍රමවේදයට ආදරණීය දුවේ පුතේ බලමු කරන විදිය. ඉස්සෙල්ලා අපි අර පෙරණයක් සුදුසු පෙරණයක් අරගෙන තියෙන මේකෙන් පොල් වතුර මිලිලිටර් 300ක් පමණ පෙරා ගන්න. ඉතින් ඒකට අපිට මේ විශේෂයෙන්ම මැනගන්න අවශ්‍ය ප්‍රමාණ නිවැරදි ආකාරයට මේවා මිශ්‍ර කිරීම යොදා ගැනීම වැදගත් වෙනවා පුතේ. ඒ නිසා තමයි මිනුම් සිලින්ඩරයක් නැත්නම් විද්‍යාගාරයේ මෙෂරින් සිලින්ඩර් එකක් මිනුම් සරාවක් අවශ්‍ය වෙන්නේ. මේ අවශ්‍ය ප්‍රමාණ නිවැරදිව කිරා ගන්න මැන ගන්න අවශ්‍ය පරිමාවන් නිවැරදිව මැන ගැනීමට මෙෂරින් සිලින්ඩරෙන් විද්‍යාගාරයේ තියෙන මිනුම් සරාව ආධාරයෙන් අපිට සිදු කර ගන්න පුළුවන්. මේ හැම එකක්ම අපි බලාපොරොත්තු වෙන දොලත් එක්ක ප්‍රායෝගික පරීක්ෂණවලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. හරි. එතකොට pH බ්‍රික්ස් මැනීමට අන්න ස්ටාර්ච් ප්‍රමාණය අඩංගු පිෂ්ඨ ප්‍රමාණය සීනි ප්‍රමාණය pH අගේ හරි ඒ වගේම බ්‍රික්ස් මැනීමට බ්‍රික්ස් අගේ 15 වනතුරු අවශ්‍ය පමණ සීනි එකතු කරන්න. අන්න බ්‍රික්ස් වැලියු එක 15 වෙනකම් අන්න බලන්නකෝ බ්‍රික්ස් වැලියු එක 15 වෙනකම් මේකට සීනි එකතු කරන්න ඕනේ. ස්ටාර්ච් ප්‍රමාණය සීනි ප්‍රමාණයමයි ඉන්නේ. බ්‍රික්ස් අගේ රෙෆ්‍රැක්ටෝමීටර් එකක් අවශ්‍යයි. විද්‍යාගාරයේ තියෙන රෙෆ්‍රැක්ටෝමීටර් එක බ්‍රික්ස් මීටර් එක රයිට් බ්‍රික්ස් මීටර් එක කියලා කියන්නේ බ්‍රික්ස් මීටර් එකේ දාලා අපි මේ මැනීම සිදු කරන ආකාරයේ උපකරණයක් කතා කරන බලාපොරොත්තු දුල පුතාලා දැන් මේ නම් ටික ප්‍රශ්න වලට පිළිතුරු සඳහා නම් ටික මතක තියාගත්තාම ඇති දැන්ට ඒක ප්‍රමාණවත්. pH බ්‍රික්ස් මයින්ඩ් ඕනේ. එහෙනම් බ්‍රික්ස් අගේ 15 වෙනතුරු අවශ්‍ය සීනි එකතු කරන්න ඕනේ. හරි. ඊළඟට මේ බ්‍රික්ස් අගේ 15 දක්වා සැකසීමට පොල් වතුර මිලිලීටර් 100ක් සඳහා සීනි ග්‍රෑම් 10ක් වන විදිහට එකතු කරන්න ඕනේ. බ්‍රික්ස් වැලියු එක 15 කරගන්න බ්‍රික්ස් මීටරේ පෙන්න බ්‍රික්ස් මීටරේ බලනකොට බ්‍රික්ස් මීටරේ පෙන්වුම් කරන වැලියු එක අගේ 15 දක්වා සකස් කරන්න කොහොමද? පොල් වතුර මිලිලීටර් 100ක් මිනුම් සරාවකින් අපි උපක භාජනයකට පොල් වතුර මිලිලීටර් 100ක් මැනලා දාගෙන අර බැලන්ස් එකක් තුලාවක් ඕනේ කිව්වේ ඒකනේ. සීනි ග්‍රෑම් 10ක් ඒකට එකතු කරන්න ඕනේ. හරි සීනි ග්‍රෑම් 10ක් එකතු කරන්න ඕනේ. මෙන්න CI ml සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය සමානයි ග්‍රෑම් 10යි. එහෙනම් 300 ml සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය ග්‍රෑම් 10 වැඩි කිරීම තුන සීනි ග්‍රෑම් 30ක් අවශ්‍ය වෙනවා. මිලිලීටර් 300ක් ගන්න ඕනේ පොල් වතුර මිලිලීටර් 300ක් නේ. එහෙනම් පොල් වතුර මිලිලීටර් 100කට සීනි ග්‍රෑම් 10ක් අවශ්‍ය වෙනවා නම් මිලිලීටර් 300ක් සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය 10 වැඩි කිරීම තුනයි ග්‍රෑම් 30ක් අවශ්‍ය වෙනවා සීනි. ඒ ආකාරයට සකස් කරගත්තාම අපිට හරියටම බ්‍රික්ස් අගේ 15 දක්වා සකස් කරගන්න පුළුවන්. හරි. නිවැරදිනේ. හරි. ඊට පස්සේ pH අගය 3.2ත් 4ත් සිටිනසේ pH අගය සකස් කරගන්න ඕනේ. මේ සඳහා සිට්‍රික් අම්ලය භාවිතා කරන්න පුළුවන්. ග්‍රෑම් 0.4ත් 0.5ක් පමණ. මාධ්‍යයේ pH අගය 3ත් 2යි pH අගය 3.2ත් 4ත් අතර අපි කිව්වේ 4.5ට වැඩි වෙනකොටනේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ක්‍රියා කරන්න ගන්න වර්ධනය වෙන්න ගන්න. බැක්ටීරියා වර්ධනය වෙන්න ගන්න pH 4.5 ඉක්මවුවාට පස්සේ. හරි එහෙනම් මෙතන අපිට pH අගය කීයක්ද? pH 3.2ත් 4ත් අතර පවත්වා ගන්න ඕන. මතක තියාගන්න හයි pH අගය pH සමානයි 3.2 to 4. pH අගය 3.2ත් 4ත් අතර. pH 3.2ත් 4ත් අතර පවත්වා ගන්නවා. 4.5ට වැඩි වෙනකොට තමයි අපි දන්නවා මේ හිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන ගන්නේ. හරි. එහෙනම් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන්න දෙන්න බැහැනේ අපිට. මේකේ 3.2ත් 4ත් අතර පවත්වාගෙන ඉන්පසු pH අගේ 3.2ත් 4ත් අතර සිටිනසේ pH සකස් කර ගන්න ඕනේ. මේ විදිහට pH සකස් කරගන්න ආම්ලිකතාවය වැඩි කරන්න අපිට මාධ්‍යයට සිට්‍රික් අම්ලය එකතු කරන්න පුළුවන්. රයිට්? කවුද උතේ? සිට්‍රික් අම්ලය එකතු කරන්න පුළුවන්. සිට්‍රික් අම්ලය. සිට්‍රික් ඇසිඩ්. හරි. විවිධ ආහාර නිෂ්පාදන ක්‍රියාවලදී සිට්‍රික් අම්ල එකතු කරනවා. මේ අඹුල් ගතිය ඇති කරගන්න සිට්‍රික් ඇසිඩ් එකතු කරනවා. මොනවද? දෙහි වල සිට්‍රික් ඇසිඩ් තියෙනවා කියනවා. මේ දෙහි වල සිට්‍රික් ඇසිඩ් තියෙනවා. විනාකිර වල ඇසිටික් අම්ලේ, දෙහි වල සිට්‍රික් අම්ලේ සිට්‍රික් ඇසිඩ් තියෙනවා කියනවනේ. එහෙනම් ඒක පොඩි මේ ක්‍රිස්ටල් විදියට තමයි මේක වෙළඳ පොලේ අපිට සිට්‍රික් අම්ලේ ක්‍රිස්ටල් විදියට ගන්න පුළුවන්. පොඩි ක්‍රිස්ටල් විදියට වෙළඳ පොලේ ගන්න පුළුවන් සිට්‍රික් අම්ලේ. ගෙනල්ලා ඒක අපිට මිශ්‍ර කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපිට කොච්චරද ග්‍රෑම් ගන්න තියෙන්නේ සිට්‍රික් අම්ලේ
බින්දුවස්ම ග්‍රෑම් 0.4ත් 0.5ක් බොහොම සුළු ප්‍රමාණයක්. ඒකනේ ඇනලිටිකල් මේ තුලාවක් අවශ්‍යයෙන් මේවා මේ දශම අගයන් කියලා මනා ගැනීම සඳහා සුදුසු වෙන බැලන්ස් එකක් අපිට යගේ පවත්වා ගන්න පුළුවන් තුලාවක් ලබා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මිශ්‍රණේ ලිප මත තියලා මිනිත්තු 5ක් රත් කරනවා. කොච්චරද උෂ්ණත්වය? සෙල්සියස් 80ත් 85ත් අතර. රත් කරනවා. ත්‍රිකෝණයෙන් පෙන්න රත් කරනවා. හරි. එහෙනම් ලිප මත තියලා මිනිත්තු 5ක් 5 min. මිනිත්තු 5ක් රත් කරනවා. උෂ්ණත්වමානයක් ගන්න. ඇයි උෂ්ණත්වය මැනගන්න එපා. උෂ්ණත්වමානයකුත් අපේ අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ වල තිබ්බනේ. උෂ්ණත්වය සෙල්සියස් 80ත් 85ත් අතර පවත්වා ගන්න ඕනේ ආදරණීය පුතේ. කොච්චරද? 5 min. මිනිත්තු 5ක් රත් කරන්න ඕනේ. එහෙනම් ලිප මත තියලා මිනිත්තු 5ක් රත් කරනවා. හයිට් සෙල්සියස් අංශක 80ත් 85ත් අතර උෂ්ණත්වයක රත් කරන්න ඕනේ. ඊට පස්සේ කාම උෂ්ණත්වයට සිසිල් කරනවා. ඊට පස්සේ මේක කාම උෂ්ණත්වයට සිසිල් කරනවා. අපිට කැලින්ම තර්මෝමීටර් එකක් තියෙන එකනේ උෂ්ණත්වමානයක් තියෙනවනේ. උෂ්ණත්වමානයෙන් අපිට උෂ්ණත්වය කොච්චරද? 35ක් දක්වා සිසිල් කරනවා. රයිට්. උෂ්ණත්වමානයෙන් බලන්න පුළුවන්. ලිප මත තියලා මිනිත්තු 5ක් රත් කරනවා සෙල්සියස් අංශක 80ත් 85ත් අතර උෂ්ණත්වයකට. ඊට පස්සේ මොකද කරන්නේ? කාම උෂ්ණත්වය සිසිල් කරනවා. සාමාන්‍ය මෙතන සෙල්සියස් 35ක උෂ්ණ පවන දක්වා තමයි පෙන්නලා තියෙන ප්‍රමාණවත් උෂ්ණත්වයක් දක්වා උෂ්ණත්වය පහළට බස්සනවා. හරි. අන්න ඊස් ග්‍රෑම් එකක් මද උණුසුම් ජලය මිලි 20ක හොඳින් මිශ්‍ර කර ඊස් ග්‍රෑම් එකක් රයිට් මද උණුසුම් ජලය විස්සයි ml. එකට අපි දාන මොනවද? ඊස්ට් 1 gram. ඊස්ට් ග්‍රෑම් එකක් කරලා වියලි බේකර් ඊස්ට් කියලා කිව්වේ. වියලි බේකර් ඊස්ට් ග්‍රෑම් එකක් අරන් මේ මද උණුසුම් ජලය. කවුද මෙයා? මද උණුසුම් ජලය. ඊස්ට් ග්‍රෑම් එකක් දානවා. ඊස්ට් ග්‍රෑම් එකක් මද උණුසුම් ජලය මිලිලීටර් 20ක් මිනුම් සරාවෙන් ජලය මිලිලීටර් 20ක් අරන් අපි බීකරයකට දාගෙන මේකට දාලා මේක හොඳින් මිශ්‍ර කරනවා අපිට. ග්ලාස් රොඩ් එකකින් වීදුරු කූරකින් මේක හොඳට මිශ්‍ර කරන්න පුළුවන් අපිට විද්‍යාගාරයේ. හොඳින් මේක කලවම් කරලා මිශ්‍ර කරලා දිය කරලා හදාගත් ඊස්ට් අවලම්බනය. මේකට අපි කියනවා මේ විදිහට හදාගත් එකක් අපි කියනවා ඊස්ට් අවලම්බනයක්. ඊස්ට් අවලම්බනය. මේකට අපි කියනවා මොකද්ද? ඊස්ට් අවලම්බනය කියලා. හදාගත්ත ඊස්ට් අවලම්බනයක් එකතු කරනවා. ලීටර් එකකට ග්‍රෑම් එකක් වන විදියට. ඊස්ට් අවලම්බනයක් එකතු කරනවා කොච්චරද? ලීටර් එකකට ග්‍රෑම් එකක් වන විදියට. ඒකනේ තුලාවක් ගන්න. මතක තියාගන්න ඕනේ. හරි ඊස්ට් ග්‍රෑම් එකක් මෙන්න අපි වියලි බේකර් ඊස්ට් යොදාගත්ත ඊස්ට් වියලි බේකර් ඊස්ට් ග්‍රෑම් එකක් අරගෙන එයා මද උණුසුම් ජලය 20 ml මද උණුසුම් ජලයට එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා සාදාගත්ත මේ ඊස්ට් අවලම්බනය අපි එකතු කරන්න ඕනේ අර කලින් හදාගත්ත ද්‍රාවණයට. ඒකට කොහොමද එකතු කරන්නේ? ලීටර් එකකට ග්‍රෑම් එකක් විදියට. අන්න බලන්න මේ ප්‍රමාණ හරියට දැනගන්න ඕනේ. ප්‍රමාණ හරියට දැනගන්න නැත්නම් අපිට මේක වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. නියමිත ආකාරයට නිෂ්පාදනය සිදු කරගන්න බැරි වෙනවා. නියමිත නිෂ්පාදනයක් ලබා ගන්න බැරි වෙනවා. ලීටර් එකකට ග්‍රෑම් එකයි එකතු කරන්නේ. 1 ලීටරයකට 1 ලීටරයට 1 ග්‍රෑම් 1 ග්‍රෑම් එකක් එකතු කරන්න. හරි. ඊට පස්සේ මේ විදිහට හදාගත්ත මිශ්‍රණය මොකද කරන්නේ? ජීවාණු හරිත මෙම මිශ්‍රණයේ ජීවාණු හරිත දුඹුරු පැහැ වීදුරු බෝතල් වලට වක් කරනවා. අන්න බලන්න වීදුරු බෝතල්. බෝතල් ජීවාණු හරණය කරලා කරමු. ස්ටෙරිලයිස් කරලා තියෙන්න ඕනේ. හරි. මේ මිශ්‍රණය අපි මොකද කරන්නේ? මිශ්‍රණයේ ජීවාණු හරිත දුඹුරු පැහැ වීදුරු බෝතල් වලට වක් කර කපු පුළුන් ඇබයකින් වැසීම. කපු පුළුන් සකස් කරගත්ත ඇබයකින් බෝතල් වහනවා. මතක තියාගන්න මේකෙදි පිරවීමේදී හෙඩ් ස්පේස් තියන්න ඕනේ. බෝතලේ දැන් කට තියෙන්නේ. එතන ස්පේස් එකක් තියනවා. අපි අර මතකද මේ සෙන්ටිමීටර් 2.5 විතර ස්පේස් එකක් තිබ්බ කටේ. බෝතලයට පුරවනකොට මේ මෝඩියේ වහන ස්ථානයේ බෝතලේ කටේ ඉඳන් පහළට පොඩි ස්පේස් එකක් තියෙනවනේ කට මට්ටමටම පුරවන්නේ නැහැ මේක. අන්න ඒකයි එතන කියන්නේ. කලුණුත් මේක කියලා තියෙනවා අපි. හෙඩ් ස්පේස් එකක් තියන්න ඕනේ. හරි. එහෙනම් මිශ්‍රණය ජීවාණු හරිත දුඹුරු පැහැ වීදුරු බෝතල් වලට වක් කරලා කපු පුළුන් ඇබයකින් වහන්න ඕනේ. බෝතලයට
මේ මිශ්‍රණය පුරවනකොට හෙඩ් ස්පේස් එකක් තියන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ වියලි ස්ථානයක සතියක් පමණ තියෙනවා. වියලි ස්ථානයක මේක සතියක් පමණ තියෙනවා. හරිනේ. ඉන්පසු වියලි ස්ථානයක සතියක් පමණ තියෙනවා. සතියකට පමණ පසු එතනෝල් හැදෙනවා. සතියක් විතර තියෙනවා. සතියකට විතර පස්සේ තමයි මේකෙන් මේ එතනෝල් නිෂ්පාදනය සිදු වෙන්නේ. එතනෝල් සෑදීම සිදු වෙන්නේ. සතියකට පමණ පස්සේ එතනෝල් සෑදීම සිදු වෙනවා. එතනින් එහාට බලමු පියවර ටික. එතෙන් නිකන් දුර පුතාලට පැහැදිලි කතාව. මෙන්න දෙවන පියවර. සතියකට පමණ පසු ඉහත මිශ්‍රණයේ පෙරා පිරිසුදු වීදුරු බෝතලයකට දානවා. අන්න සතියකට විතර පස්සේ එතනෝල් නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ මිශ්‍රණය අපි පෙරලා වීදුරු බෝතලයකට දානවා. සතියකට පස්සේ සතියකට පමණ පසු ඉහත මිශ්‍රණයේ පෙරා පිරිසුදු වීදුරු බෝතලයකටයි මේක දාන්නේ. මුහුමක් ලෙස කලින් සාදාගත් විනාකිරි හෝ ඇසිටික් අම්ලය මුහුම් එකතු කරනවා. අන්න ඇසිටික් අම්ල පැසවීමට දැන් කරන්න යන්නේ. අන්න පිරිසුදු බෝතලයකට වීදුරු බෝතලයකට මේ නිෂ්පාදනය වෙලා තියෙන මධ්‍යසාර නිෂ්පාදනය වෙලා තියෙන්නේ දැන්. මධ්‍යසාර නිෂ්පාදනය වෙලා තියෙන්නේ. එතකොට සතියකට පමණ පස්සේ ඉහත මිශ්‍රණය ඒක පෙරලා පිරිසුදු බෝතලයකට පිරිසුදු වීදුරු බෝතලයකට වක් කරගන්නවා දාගන්නවා. අන්න ඊට පස්සේ අපි අර අවශ්‍ය ද්‍රව්‍ය වල කිව්වා කලින් හදාගත්ත විනාකිරි මුහුමක් විදියට මුහුමක් ලෙස කලින් සාදාගත් විනාකිරිය හෝ නැත්නම් CH3COOH ඇසිටික් අම්ලයේ මුහුමක් මේකට එකතු කරනවා. එහෙම නැත්නම් කලින් සැකසූ විනාකිරිත් යොදා ගන්න පුළුවන්. අපි යෝගට් නිෂ්පාදනයේ කලින් සැකසූ යෝගට් ස්වල්පයක් එකතු කරන්නේ. ඒ වගේ කලින් සැකසූ විනාකිරි එකතු කර ගන්නවා. මුහුමක් විදියට යොදා ගන්න පුළුවන්. ඒ විදියට දවස් දෙකක් තුනක් තියලා මේ මුහුමක් එකතු කරපු මේ පිරිසුදු වීදුරු බෝතලයකට දාගත්ත ද්‍රාවණය මධ්‍යසාර සහිත ද්‍රාවණයට මුහුමක් විදියට විනාකිරි යොදාගත්තා. නැත්නම් ඇසිටික් අම්ල එකතු කරගත්තා. මේ ද්‍රාවණය අපි දින දෙක තුනක් තියලා හරි දින දෙක තුනක් දවස් දෙකක් තුනක් තියලා pH අගය ආම්ලික මට්ටම හා බ්‍රික්ස් අගය මැනීම බ්‍රික්ස් දෙකක් තුනක් පමණ වෙන්න ඕනේ. හරි. දවස් දෙක තුනක් තියලා නැවත pH අගය ඒ කියන්නේ ආම්ලික මට්ටම හා බ්‍රික්ස් අගය මැනීම කරනවා. බ්‍රික්ස් 2 to 3 පමණ දෙකක් තුනක් පමණ වෙන්න ඕනේ බ්‍රික්ස් අගය. හරි. සියුම් සිදුරු සහිත රෙදි කඩක්ගෙන ස්තර දෙකක් සහිතව පිහිටනසේ බඳුනේ කටවසා ගැටගසා මාසයක් පමණ තිබීම පරිණත වීමට මැචුරේෂන් වෙන්නේ. මොකද ඊළඟට කරන්නේ? සියුම් සිදුරු සහිත රෙදි කඩක් අරගෙන සියුම් සිදුරු සහිත රෙදි කඩක් අරගෙන රෙදි කෑල්ලක් අරගෙන රෙදි කඩක්ගෙන ස්තර දෙකක් සහිතව ඒකේ රෙදි කෑල්ල දෙකට නමලා ස්තර දෙකක් වෙන විදිහට ස්තර දෙකක් සහිතව පිහිටනසේ බඳුනේ කට වහලා ගැට ගහලා බඳුනේ කටවසා ගැට ගසා මාසයක් පමණ වෙනකන් තියෙනවා. ඇයි ඒ පරිණත වීමට මැචුරේෂන් වෙන්නේ. ඊට පස්සේ මාසකින් පස්සේ ජීවාණු හරිත බඳුනකට පෙර ජීවාණු හරණය කරන ලද බඳුනකට මේක පෙරනවා. විනාශ සුදුර ජීවීන් ඉන්න බෑනේ එතකොට. ජීවාණු හරිත බඳුනකට පෙර හෙඩ් ස්පේස් සෙන්ටිමීටර එකක් වන විදියට තියෙනවා. ඒ කියන්නේ අර කටේ ස්පේස් එක බෝතලේ කටේ හෙඩ් ස්පේස් එක කටේ ඉහළ ඉඳන් ස්පේස් එක සෙන්ටිමීටර එකක ස්පේස් එකක් තියන්න ඕනේ. ස්පේස් එකක් තියෙන විදිහට තමයි මේක දාන්න කට මට්ටමටම දාන්නේ නැහැ. ඉන්පසු ජීවාණු හරිත බඳුනට පෙරලා හෙඩ් ස්පේස් සෙන්ටිමීටර එකක් වනසේ තබා සෙල්සියස් අංශක 63යි උෂ්ණත්වයේ මිනිත්තු 30ක් පැස්ටරීකරණය කරනවා. පැස්ටරයිසේෂන් කරනවා. කොච්චරද උෂ්ණත්වය පැස්ටරයිසේෂන් කරන? සෙල්සියස් අංශක 63ක් අපිට අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමය. ඒකට අපි කියනවා LT කියලා. මේ low temperature long time. LT කියලා කියනවා අපි. LT low temperature long time. low temperature එක තමයි සෙල්සියස් අංශක 63. long time වැඩි කාලේ තමයි මිනිත්තු 30ක්. විනාඩි 30ක් පැස්ටරයිසේෂන් කරන්න ඕනේ. පැස්ටරීකරණය කරන්න ඕනේ. ජීවාණු හරිත බඳුනකට පෙරලා හෙඩ් ස්පේස් එක සෙන්ටිමීටරයක් වෙන විදිහට තියලා තමයි දාන්නේ. ඊට පස්සේ සෙල්සියස් අංශක 63ක උෂ්ණත්වයක් යටතේ මිනිත්තු 30ක් පැස්ටරයිසේෂන් කරන්න ඕනේ. අපි දන්නවා පැස්ටරයිසේෂන් කරන්න පැස්ටරීකරණය කරන්න ඕනේ.
කොච්චරද අපි කියන්නේ මේ කියන්නේ අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමය කියලා මේකට කියන්නේ LT low temperature long time. හරි. right විශේෂ කරුණු වලට අපි යමු. මධ්‍යසාර සෑදීමේ පියවරේදී බේකරි ඊස්ට් යොදා ගැනීම තමයි සුදුසු වෙන්නේ. මුලින්ම මධ්‍යසාර සකස් කරාට පස්සේනේ මේ මධ්‍යසාරනේ ඇසිටික් අම්ල පැසවීමට ලක් කරේ. කලින් හදාගත්ත විනාකිරි එහෙම නැත්නම් ඇසිටික් අම්ලයේ මුහුමක් විදිහට එකතු කරේ දුවේ පුතේ. එහෙනම් ඊට කලින් මධ්‍යසාර සකස් කර ගැනීම සිදු කරන්න ඕනේ. මධ්‍යසාර සකස් කර ගැනීමේ ක්‍රියාවලියේදී සැකරොමයිසිස් නැත්නම් ඊස්ට් වියලි බේකරි ඊස්ට් කිව්වේ. බේකරි කර්මාන්තයේදී පාන් නිෂ්පාදනයේදී අපි අර දාගන්න චූටි ඇට කුඩා අපි අද සව් ඇට වලටත් වඩා කුඩා ප්‍රමාණයේ සියුම් පොඩි ඇට තියෙන ඊස්ට් එක. හොඳයි ආදරණ දිය පුතේ. මේකෙදී අපි මධ්‍යසාර සෑදීමේ පියවරේදී බේකරි ඊස්ට් යොදා ගැනීම තමයි සුදුසු වෙන්නේ. මධ්‍යසාර සැකසීමේ පියවරේදී බේකරි ඊස්ට් යොදා ගන්නවා. හරි අපි ඉස්සෙල්ලත් කිව්වා ලීටර එකකට ග්‍රෑම් එකයි. 1 ලීටර වලට ඒ කියන්නේ අපි මේකේ ද්‍රාවණීය ලීටර එකකට කොච්චරද? බේකරි ඊස්ට් ග්‍රෑම් එකක් එකතු කරන්නේ. right එතකොට මේකදී විශේෂයෙන්ම බ්‍රයෝස් ඊස්ට් එක තමයි වඩාත් සුදුසු කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. හරි ඒ වගේම එතනෝල් සෑදෙන විට බ්‍රික්ස් අගය අඩු වෙනවා. මතක තියාගන්න ඕනේ. එතනෝල් අපි අර මුලින් මේ ද්‍රාවණයේ බ්‍රික්ස් අගය මතකද කිව්වා තියෙන්න ඕනේ ප්‍රමාණය අපි කිව්වනේ. එතනෝල් හැදෙනකොට බ්‍රික්ස් අගය අඩු වෙනවා. මධ්‍යසාර පැසවීමේ ක්‍රියාවලියේදී එතනෝල් හදනකොට බ්‍රික්ස් වැලියු එක අඩු වෙනවා. බ්‍රික්ස් වැලියු එක ඊට පස්සේ කිව්වා අපි 2ක් 3ක් අතර තියෙනවද කියලා චෙක් කරලා බලන්න කියලා මේ බලන්නකො. හරි මේ බලන්න. අවසානයේ කලින් සෑදූ විනාකිරිය යොදා ගන්න පුළුවන්. දින 2-3ක් තියලා pH අගය ආම්ලික මට්ටමට හා බ්‍රික්ස් අගය මැනීමේදී බ්‍රික්ස් 2-3ක් පමණ වෙනවා. හරි. ඊට පස්සේනේ මේක අපි තියන්නේ මාසයක් විතර තියන්නේ අර මේවා එකතු කරාට පස්සේනේ. එතකොට මතක තියාගන්න එතනෝල් සෑදෙන බ්‍රික්ස් අගය අඩු වෙනවා. එතනෝල් වලින් විනාකිරි සෑදීමේ පියවරේදී සවායු ශෝෂණයක් සිදුවන නිසා හොඳින් වාතනය කරන්න ඕනේ. මතකද මාළු ටැංකිය වාතනය කිරීම සඳහා යොදා ගන්නා අපි උපකරණයක් යොදාගත්තා. මාළු ඒ කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය වලදී කරේ. ස්වවායු තත්ත්වයටදී අර නිර්වායු තත්ත්වයටදී මධ්‍යසාර නිෂ්පාදනයේදී නිර්වායු තත්ත්වයටදී පැසීම සිදු කරාට මෙතනදී ස්වවායු තත්ත්වයටදී පැසීම සිදු කරන්නේ. ඒ කියන්නේ ස්වවායු තත්ත්වයටදී පැසීම කරන්න නම් බැක්ටීරියා ඇසොටබැක්ටර් මගින් අනිවාර්යයෙන්ම ඔක්සිජන් මාධ්‍ය තුල ඔක්සිජන් තියෙන්න ඕනේ. නිර්වායු තත්ත්වයටදී ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නැහැ. වෛකල්පික කියපුවාම ඔක්සිජන් තිබ්බා හෝ නැතා එයාගේ ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පැසවීමේ ක්‍රියාවලියට අදාළ ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නමුත් ස්වවායු තත්ත්වයටදී සිදු කරන පැසවීමක් සඳහා අනිවාර්යෙන්ම ඔක්සිජන් අවශ්‍යයි. එහෙනම් මෙතනදී වාතනය කරන්න ඕනේ. මාළු ටැංකිය වාතනය කිරීම සඳහා යොදා ගන්නා උපකරණයක් යොදා ගන්න එකයි. රයිට් පැහැදිලි දුවලා පුතාලා නේ. එහෙනම් මතක තියාගන්න එතනෝල් වලින් විනාකිරි සෑදීමේදී පියවරේදී එතනෝල් කියද්දී එතනනේ කාබන් පරමාණු සංඛ්‍යාව 2යි එතකොට. කාබන් පරමාණු සංඛ්‍යාව කියද්දී 2යි. CH3 CH2OH. කොහොමද පුතේ? එතනෝල් කියද්දී CH3 CH2OH. බලන්න කාබන් 2යිද කියලා. ඔව් මේ 1යි 2යි. පොඩ්ඩක් ඇඳලා බලමුද අපි මේක? මෙයාගේ ව්‍යුහයත් නිකන් ඇඳලා බලමු. SFT වලටත් දුවලා පුතාලාට තියෙන හින්දා ව්‍යුහයත් ඇඳලා බලමු හරිද කියලා. H1යි 2යි 3යි මෙතෙන්ට කාබන්. එතකොට මෙයාගේ 4 හරිනේ. H2යි මෙතෙන්ට OH හරිනේ. 1යි 2යි 3යි 4යි මේකත් 1යි 2යි 3යි 4යි. CH3 CH2OH හරිනේ. එයා තමයි මෙයා තමයි එතනෝල්. කියනකොට එතන කියද්දි කාබන් පරමාණු 2යිනේ. 1යි 2යි. මෙන්න මෙයා තමයි හැදෙන්නේ එතනෝල්. මෙයාට කියනවා කවුද? එතනෝල්. එතිල් මධ්‍යසාර කියන්නේත් මෙයා තමයි. එතිල් මධ්‍යසාර කියන්නේත් මෙයා. හරි. එතකොට දැන් අපි අර ඕගොල්ලෝ සර්ජිකල් ස්පීඩ් කියලා ගන්නේ ෆාමසි වලින්. සර්ජිකල් ස්පීඩ් කියලා ගන්නේ මොනවද? අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල්. ඒක කවුද පුතේ? ඒක අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල්. IPA කියලා අපි ඒකට කියන්නේ. සර්ජිකල් ස්පීඩ් කියලා ඒකට අපි කියන්නේ IPA කියලා.
isopropyl alcohol. ඒක isopropyl alcohol. ඔයගොල්ලෝ මේ දැන් ගන්නේ මේ නේද? අර තුවාල වලට දැන් ඒක නම් සැර වැඩිනේ. දැන් H2O2 තුවාල හොදන්න සැර වැඩිනේ. ඒක නිසා අපි ගන්නේ දැන් මොනවද ගන්නෙ? තුවාල පිරිසුදු කරනකොට තුවාල හොදන්න ගන්නේ මොනවද? මේ සේලයින් වතුර. සේලයින් වතුර ගන්න. නේ? එතකොට දැන් ගෙවල් වල මේ ෆස්ට් එඩ් බොක්ස් එකක් ගත්තොත් ඌවා තියෙනවනේ සර්ජිකල් ස්පීඩ් ටිකක් නේ පොඩ්ඩක් අර ඇයි අපි දැන් පිරිසුදු කරන්නේ මොනවා හරි බෙහෙත් එකක් විදින්න කලින් සර්ජිකල් ස්පීඩ් එකකින් තමයි පිරිසුදු කරන්නේ IPA ටිකකින් නේ එතන තියෙන සුද්‍රජීවීන් ඉවත් කරන්නේ නේ අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් ටිකක් IPA නේ ගොඩක් ඔය මේ සැනිටයිසර් වලට එහෙම දාන්නේ ඒකනේ එතකොට මේ නේ දේවා තමයි තනුක කරලා අරගෙන තියෙන්නේ රයිට් ප්‍රමාණය අනුව මේ ජර්ම් විනාශ කරන්නේ හරි එතකොට IPA දාන්නේ isopropyl alcohol එයා. එතකොට මෙයා කවුද? ethanol. මෙයාට අපි කියන්නේ කවුද? ethanol කියලා. CH3CH2OH. ඒ කියන්නේ et කියනකොට එතන කියද්දි කාබන් පරමාණු සංඛ්‍යාව දෙකයි. met කියද්දි methanol කියද්දි මෙතන. methanol කියද්දි මෙතන. හරි. එතකොට CH3OH තමයි අපිට methanol කියලා ගන්න. එතකොට කාබන් එක්කෙනයි යාගින්. methanol වෙද්දී. මෙතනනේ කාබන් එකයි. හරි. එතකොට එතනෝල් වලින් විනාකිරි හදනකොට මෙන්න මෙයා භාවිතා කරලා එතනෝල් වලින් විනාකිරි සෑදීමේ පියවරේදී ස්වවායු ශ්වසනයක් සිදුවන නිසා හොඳින් වාතනය කළ යුතුයි. එතනෝල් වලින් භාවිතා කරලා ඇසිටික් අම්ල පැසවීමේදී හරි කලින් හදාගත්ත මුහුමක් විදිහට විනාකිරි ටිකක් හරි නැත්නම් ඇසිටික් අම්ලය ටිකක් එකතු කරන්නේ. එතකොට ඒ ක්‍රියාවලියේදී මෙන්න මේ නිෂ්පාදනය වෙන එතනෝල් භාවිතා කරලා විනාකිරි නිෂ්පාදනයේදී ඒකෙදි ස්වවායු ශ්වසනයක් සිදු වෙන්නේ. බැක්ටීරියා ඔක්සිජන් සහිත තත්ත්වයට යටතේදී තමයි ඒගොල්ලන්ගේ ශ්වසනය සිදු වෙලා මේ පැසීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ස්වවායු ශ්වසනයක් සිදු වෙන්නේ. එහෙනම් හොඳින් වාතනය කරන්න. ඒක නිසා තමයි මාළු ටැංකි වාතනය කිරීමට යොදාගත්ත උපකරණයක් අපි උපකරණ වලට ඕන උනේ. අන්න මත්ස්‍ය ටැංකිය වලට ඔක්සිජන් සපයන මෝටරයක් නැත්නම් වායු කලම්බනයක් මගින් වාතනය කිරීමෙන් අපිට අඩු කාලයකදී විනාකිරි හදා ගන්න පුළුවන්. අඩු කාලයකදී අපිට ඇසිටික් අම්ලය නිෂ්පාදනය කරගන්න පුළුවන් විනාකිරි හදා ගන්න පුළුවන්. හරි. මෙහි ඇසිටික් අම්ලය 105කට වඩා වැඩි ප්‍රමාණයක් තියන්න ඕනේ. එහෙනම් කොච්චර ප්‍රමාණයක්ද මේ හදාගන්න විනාකිරි වල ඇසිටික් අම්ලය තියෙන්නේ? ඇසිටික් අම්ලය 105කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඇසිටික් අම්ලය 105කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන කියන එකේ අදහස මොකද්ද? ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ දරුවනේ ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ 5 ml තියෙන්න ඕනේ ඇසිටික්. හරි. හරි. සාන්ද්‍රණයේ 105යි කියන්නේ මෙහිදී ඇසිටික් අම්ලයේ 105කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕනේ. 105කට වඩා ඇසිටික් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ සාන්ද්‍රණයේ 105යි කියන්නේ ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ ඇසිටික් කොච්චරක්ද ඉන්න ඕනේ? 5 ml ට වඩා වැඩිපුර තියෙන්න ඕනේ. හරි. මෙම මිශ්‍රණයට මත්ස්‍ය ටැංකිය වලට ඔක්සිජන් සපයන මෝටරයක් වැනි ඒකකයක් මගින් වාතනය කිරීමෙන් මීට වඩා අඩු කාලයකින් විනාකිරි හදා ගන්න පුළුවන්. අන්න බලන්න මේ වාතනය කරන ක්‍රියාවලිය අපිට අඩු කාලයකදී විනාකිරි හදා ගන්න නම් මේ හොඳින් වාතනය කරන්න ඕනේ. මිශ්‍රණයට මත්ස්‍ය ටැංකිය වලට ඔක්සිජන් සපයන මෝටරයක් සපයා ගන්න ඇයි කියලා අහන්න පුළුවන්. ඒකෙන් වාතනය කිරීමෙන් ඉතා අඩු කාලයකින් විනාකිරි නිෂ්පාදනය කර ගැනීම සඳහා අඩු කාලයකින් විනාකිරි නිෂ්පාදනය කර ගැනීම සඳහා එහෙම එකතු කරන්නේ. ක්‍රමවේදය දෙකට යා. පොල් වතුරෙන් නිකරේ මීරා ලීටර 2ක් පමණ පෙරා ගන්නවා. දෙවනි ක්‍රමවේදයට යනවා. දෙවනි ක්‍රමවේදී මීරා භාවිතා කරන්නේ. මීරා ලීටර 2ක් පමණ පෙරා ගන්නවා පුතේ. මීරා ලීටර 2කට සීනි ග්‍රෑම් 100ක් පමණ එකතු කරලා දිය කරනවා. ලීටර 2ක් කියන්නේ මිලිලීටර නම් ලීටරයට මිලිලීටර 1000නේ 2000ක් මිලිලීටර 2000ක් 2000 ml දැන් 2L ලීටර 2ක් මීරා ලීටර 2ක් පමණ ගන්නවා පෙරලා ගන්නවා ඒකට සීනි ග්‍රෑම් 100ක් විතර එකතු කරලා හොඳට දිය කර ගන්නවා ඒක ලිප මත තියලා මිනිත්තු කිහිපයක් උතුරවා ගැනීම උතුරවා නිවා ගැනීම ඒකත්
ඊට පස්සේ කාම රුෂ්ණත්වයට නිමාගත් මීරා මිශ්‍රණයට වියලි බේකරි ඊස්ට් මේස හැඳි භාගයක් එකතු කරනවා. ඔන්න මධ්‍යස්ථාර පැසවීම කරන්න යන්නේ. මධ්‍යසාර හදාගන්න යන අවස්ථාව. මීරා ලීටර දෙකකට සීනි ග්‍රෑම් 100ක් දාලා හොඳින් මිශ්‍ර කරගෙන ඒක අපි ලිප මතක තියලා රත් කරලා උණු කරලා නිවා ගන්නවා. නිවා ගත්තට පස්සේ මේ ද්‍රාවණයට අපි යන්න එකතු කරනවා කවුද? බේකර් ඊස්ට් තේ හැඳි භාගයක්. කාම රුෂ්ණත්වයට නිවා ගත්තට පස්සේ සෙල්සියස් අංශක 35ට පමණ සිසිල් වුණාට පස්සේ නිවා ගත්තට පස්සේ ඒකට එකතු කරනවා මීරා මිශ්‍රණය නැත්නම් වියලි මීරා මිශ්‍රණයට වියලි බේකර් ඊස්ට් මේස හැඳි භාගයක් මිශ්‍ර කරනවා. හරි. ලීටර 2කට මඩක් වැඩි බෝතලයකට ලීටර 2කට වඩා මදක් වැඩි බෝතලයකට ජීවාණුහරණය කළ මිශ්‍රණය එක් කරලා කිරල ඇබයක් ගහනවා. ලීටර 2කට වඩා මදක් වැඩි බෝතලයක්. ඇයි අතන මිශ්‍රයම ලීටර 2ක්නේ. එහෙනම් ලීටර 2කට වඩා වැඩි බෝතලයකට ජීවාණුහරණය කළ මිශ්‍රණය එක් කරලා කිරල ඇබයක් ගන්නවා. කිරල ඇබේ සිදුරු කළ කුඩා ප්ලාස්ටික් වීදුරු බටයක් ඒ තුලින් යවා වැස්ලින් ආලේප කර වායු රෝධනය කරන්න ඕන. බලන්නකෝ. ඒ කිරල ඇබේ සිදුරු කරලා කුඩා ප්ලාස්ටික් එහෙම නැත්නම් වීදුරු බටයක් ඒ තුලින් ඇතුළට යවලා අතරින් වාතය ඇතුල් වෙන්නේ නැති වෙන විදිහට වැස්ලින් ආලේප කරලා එතනින් වායු රෝධනය කරනවා. කිරල ඇබේ සිදුරු කරලා අර කිරල ඇබේ ගහන කිරල ඇබේ මැදින් සිදුරු කරලා ඒ මතින් ප්ලාස්ටික් එහෙම නැත්නම් වීදුරු බටයක් ග්ලාස් බටයක් වීදුරු බටයක් ඒ තුලින් යවලා වැස්ලින් ආලේප කරලා එතන වායු රෝධනය කරනවා. බටයට ප්ලාස්ටික් නලයක් සවි කර අනෙක් කෙළවර ජල බඳුනක දමා දින 5ක් තැබීම. මේ ක්‍රියාවලිය ඊටාම ජනප්‍රියයි මේ ආකාරයට මධ්‍යසාර නිෂ්පාදන ක්‍රියාවලියනේ. ඔබ දැකලා ඇති සමහර ස්ථානවල මේවා කරනවා. නීති විරෝධී මේ වැඩ නේද? සාමාන්‍ය මේවා කරන්න මේ නීතියෙන් නෑනේ. නීති විරෝධී ව්‍යාපාර විදිහට මේවා කරගෙන යන්නේ. රයිට් ඒවා තියෙන තැන්වල ඔය පොලිසියෙන් ඒ වගේ තැන් අල්ලපුවම අපි දැකලා තියෙනවා බට එක මෙච්චර බට නේද? ගෝඩා බැරල් කියලා එහෙම බහලා ඇතිනේ. ඒ සඳහා නිෂ්පාදනයට ගත්ත මේ බට බැරල් මේ වගේ මුට්ටි මේ ක්‍රියාවලිය සිදු කරලා තියෙනවා. ඔබ දැකලා තියෙනවා මේවා මාධ්‍ය වලින් දකිනවා. එතකොට මේ රූපරාම වලින් දකින්න ළමයි දරුවන්ට මධ්‍ය මේ අර අපි ඒවට කියන්නේ වෙන නමක් ඒකට කියන්නේ. ඉතින් ඒවා හම්බෙනවා ඒවා නීති විරෝධී කටයුතු. හරි. එතකොට මේ බටයට අර ඒ බටේට ප්ලාස්ටික් නලයක් සවි කරලා වීදුරු බටේට ගහපු කිරබේ හරහා ඇතුළට යපු වීදුරු බටේට ප්ලාස්ටික් නලයක් සවි කරලා ආසවනය කරනවා. එහෙම මතක ඇති ඔබට නේද? ජල ආසවනය කියලා එහෙම ආසවනය එහෙම මතක ඇති ඔබට. SFT වල තියෙනවනේ ආසවනය ගැන කතා කරන්න අපිට. ඒතකොට බටයක් මේ බටේට ප්ලාස්ටික් නලයක් සවි කරලා ඒකේ අනික් කෙළවර ජල බඳුනකට අර වතුර තියෙන තැන් වල මේවා කරන්නේ ඒකනේ කෙලින්ම බටේ දානවා ඇලකට හරි කොහරි කරේ නේද? වතුර නේ අනික් කෙළවර නල ජල බඳුනකට දමා දින 5ක් පමණ ওই විදිහට මේක තියෙනවා. හරි. මෙන්න කතන්දරේ. මේ තියෙන කතන්දරේ. මේ තියෙන වැස්ලින් ආලේප කරලා මේ තියෙන රබර් හෝ ප්ලාස්ටික් බටය මේ බලන්න ජලයට දාලා තියෙනවා. ජල බඳුනකට මේක කෙලින්ම දාලා තියෙනවා. මේ පැහැදිලි රූපයක් නේ. මේ තියෙන වාතන බටය වීදුරු හෝ ප්ලාස්ටික් බටයක්. මේ තියෙන කිරල ඇබය සිදුරු කරලා මේ වීදුරු හෝ ප්ලාස්ටික් නලයක් ඇතුළට දාලා තියෙනවා. එතෙන්ට මේ බලන්න මේ රබර් හෝ ප්ලාස්ටික් බටයක් මේ නලයට සවි කරලා ඒක කෙලින්ම ජලයට දාලා තියෙනවා. රයිට්. මෙතන වැස්ලින් වායු රෝධනය කරලා තියෙන වැස්ලින් ආලේප කරලා. වීදුරු හෝ මේ රයිට්. පැහැදිලි නේද උයි පුතේ? රයිට් හරි. දවස් 5කට පමණ පස්සේ මිශ්‍රණය විනාඩි 20ක් සෙල්සියස් අංශක 60 උෂ්ණත්වය රත් කරලා නිවා ගන්නවා. ඔය විදිහට දවස් 5කට පස්සේ දින 5ක් ගත වුණාට පස්සේ පුතේ දින 5කට පමණ පසු මිශ්‍රණය කොච්චරද? මිනිත්තු 20ක්. ගින්දරක් දාන්න යටින් අර මුට්ටිය වලට දැකලා තියෙනවනේ. හරි. දින 5කට පමණ පසු මිශ්‍රණය මිනිත්තු 20ක් සෙල්සියස් අංශක 60ක උෂ්ණත්වයේ රත් කරලා නිවා ගන්නවා. ඔන්න මධ්‍යසාර නිෂ්පාදනය කරගත්තා. හරි. එයට මුහුම් ලෙස මොනවද? එයට මුහුම් ලෙස 110 පරණ විනාකිරි මිශ්‍ර කිරීම. මේ මිශ්‍රණයට මුහුමක් විදියට 110 පරණ විනාකිරි මිශ්‍ර කරනවා. 110 පරණ විනාකිරි මිශ්‍ර කරන්නේ. මුහුමක් විදියට. හරි.
මුහුමක් විදියට 10% පරණ විනාකිරි මිශ්‍ර කරනවා. ඊට පස්සේ නිවාගත්ත මිශ්‍රණය ලීටර 2කට වඩා වැඩි ධාරිතාවක් තියෙන භාජනයකට දාලා අර වගේම සියුම් සිදුරු සහිත රෙදි කඩකින් වහලා විසිතුරු මාළු ටැංකි වාතනය කරන මෝටරයක් ආධාරයෙන් වාතනය කරනවා. ස්වභාවික තත්ත්වයට තේ තමයි සිදු කරන්නේ. හරි. සතියකට පමණ පස්සේ මිශ්‍රණය පෙරලා අන්න අපි මොකද්ද කරන්න ඕනේ? සතියකට පමණ පස්සේ මිශ්‍රණය පෙරලා සෙල්සියස් අංශක 60 උෂ්ණත්වයේ මිනිත්තු 20ක් පමණ රත් කරලා මදක් නිමුණු පසු බෝතල් වලට දමා මූඩි සවි කරනවා. පැහැදිලි නේද පුතේ? හරි. නිගමනය නිපදවූ විනාකිරිල ගුණාත්මක බව නිර්ණය කරන්න පුළුවන්. ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ මගින්. හරි. ඒ ලක්ෂණ ස්වාද පැතිකඩ වර්ණය රස නැත්නම් සුවඳ වගේ දේවල් අපිට නිපදවූ විනාකිරි වල ක්වොලිටි එක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ ඇසුරින් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. හරි. විශේෂ කරුණු. මීරා හා ඊස්ට් මිශ්‍රණය යොදන බෝතල් අඳුරු බෝතල් වෙන්න ඕනේ. ඊස්ට් මගින් පැසවීමේදී උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වයට වඩා මදක් වැඩි කිරීමෙන් පැසවීම ඉක්මන් වෙනවා. ඒ කියන්නේ 35ක් විතර වගේ කියලා කියන්නේ. 35ක් විතර වගේ කියන්නේ ඒකනේ ඊස්ට් මගින් මධ්‍යසාර පැසවීමේදී උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වයට වඩා මදක් වැඩි කිරීමෙන් පැසවීම ෆර්මන්ටේෂන් එක ඉක්මන් වෙනවා. රා මිශ්‍රණය ඇසිටික් අම්ල බැක්ටීරියා මගින් පැසවීමේ ක්‍රියාවලියේදී එහි උෂ්ණත්වය කොච්චරද? සෙල්සියස් අංශක 37ක උෂ්ණත්වයේ පවත්වා ගත හැකි නම් මීට වඩා අඩු කාලයකින් විනාකිරි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. සෙල්සියස් අංශක 37ක් මිනිස් දේහයේ උෂ්ණත්වයනේ. හරි. ඒ වගේ රා මිශ්‍රණයට ඇසිටික් අම්ල බැක්ටීරියා මගින් පැසවීමේදී ඇසටෝබැක්ටර් මගින් ඇසිටික් අම්ල පැසවීමේදී ඒ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 37ක උෂ්ණත්වයේ පවත්වා ගන්න පුළුවන් නම් අරට වඩා අඩු කාලයකින් විනාකිරි නිෂ්පාදනය සිදු කරගන්න හැකියාවක් තියෙනවා. නිර්වායු තත්ත්ව සැපයීම සඳහා මධ්‍යසාර පැසවීමේදී ඒකයි වායු රෝධක කිරීම අත්‍යවශ්‍ය වන්නේ. නිර්වායු තත්ත්වයේ මධ්‍යසාර පැසවීමේ ක්‍රියාවලියේදී නිර්වායු තත්ත්වයට තේනි පැසවීම සිදු කරන්නේ. ඔක්සිජන් රහිත තත්ත්වයට තේනි ඒක නිසා තමයි වැස්ලින් වලින් මේ බෝතලේ වායු රෝධනය කරලා තිබ්බේ. වැස්ලින් වලින් වායු රෝධනය කරලා තිබ්බේ ඒකයි. මධ්‍යසාර පැසවීමේදී නිර්වායු තත්ත්වයට ඒක සිදු කරන්නේ. හරි. හරි. විනාකිරි වල 100%ට වඩා ඇසිටික් අම්ලය තියෙන්න ඕනේ. වාණිජ මට්ටමේදී වැඩි මධ්‍යසාර ප්‍රතිශතයක් සහිත මධ්‍යසාර ද්‍රාවණයකට සීනි හා පෝෂකයක් එකතු කරලා සෙල්සියස් අංශක 37ක උෂ්ණත්වයෙන් වාතනය කරමින් කැළතීමෙන් දින 2-3ක කාලයකදී විනාකිරි නිපදව ගන්න පුළුවන්. වාණිජ වශයෙන් මහා පරිමාණයෙන් කරනකොට ක්‍රියාවලිය වේගවත්ව සිදු කරන්න ඕනේ. ඒක නිසා වාණිජ මට්ටමේදී ව්‍යාපාරයක් විදිහට මේ විනාකිරි නිෂ්පාදනය කරනකොට වැඩි මධ්‍යසාර ප්‍රතිශතයක් සහිත මධ්‍යසාර ද්‍රාවණයකට ද්‍රාවණයේ මධ්‍යසාර සාන්ද්‍රණයේ වැඩි ද්‍රාවණයේ මධ්‍යසාර වැඩි ප්‍රතිශතයක් සහිත ද්‍රාවණයකට සීනි හා පෝෂක එකතු කරලා උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 37ක වාතනය කරමින් කැළතීමෙන් දින 2-3ක් කාලයකදී විනාකිරි නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. පාරම්පරිකව නිවෙස්වල විනාකිරි නිපදවුවේ මීරා මාස 1.5ක් පමණ රෙදි කඩකින් වහලා ගබඩා කරලා තිබෙනවා. අතීතයේ ඉඳන් මේ විශේෂයෙන්ම නිවෙස්වල විනාකිරි නිපදවීමේදී මීරා කොහොමද මාස 1.5ක් පමණ රෙදි කඩකින් වහලා තියලා ගබඩා කරලා තමයි නිපදවා ගැනීම සිදු කරලා තියෙන්නේ. හරි. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි විශේෂයෙන්ම උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයට අදාළ පුතේ සමාලෝචන ප්‍රශ්නයි සාකච්ඡා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපි දුවල පුතාලත් එක්ක කතා කරේ මේ විනාකිරි නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන ආකාරය දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා පුතේ ආකාර දෙකකට. ඒ වගේම පොල් වතුර භාවිතය සහ මීරා භාවිතා කරලා විනාකිරි නිෂ්පාදනය කොහොමද සිදු කරගන්නේ, මධ්‍යසාර පැසවීමෙන් නිෂ්පාදනය කරගන්නා මධ්‍යසාර ඇසිටික් අම්ල පැසවීම භාවිතා කරලා විනාකිරි නිෂ්පාදනය කරගන්න ආකාරය පිළිබඳව ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කළා. අවසන් කරා විශේෂයෙන්ම මේ සඳහා අවශ්‍ය උපකරණ, මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය, සිදු කරන ආකාරය, ඒ වගේම එහිදී අපි සැලකිලිමත් යුතු විශේෂයෙන් සැලකිලිමත් යුතු සුවිශේෂිත කරුණු පිළිබඳවත් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරා දී පුතේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින් ආදරණීය දුවල පුතාලත් එක්ක මීට අදාළ ඊළඟ
ගැටලුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.